නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියා. පාණාතිපාතා විරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා විරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අප්පමාදේන සම්පාදේත. සාදු සාදු සාදු. ඔබ අපි හැම කෙනෙක්ම ඊ타ම සිහි කටයුතු උතුම් පින්කමකට එකතු වෙන්න බලාපොරොත්තුව. ඒ උතුම් පින්කම
මනවින් හොඳින් සම්පූර්ණ කිරීමට පෙර ආතුව ඔය ඉන්න ඉරියව්වලම ඉඳගෙන අපි පළමුවෙන් බුද්ධානුස්සතියෙහි පිහිටමු. පුරුද්දක් වශයෙන් ඕනෑම ධර්ම දේශනාවකදී අපේ පින්නතුන් බුද්ධානුස්සතියෙහි පිහිටුවීම පුරුද්දක් කොටගෙන තියෙනවා. එනිසා බුද්ධානුස්සතිය වඩලා බුද්ධානුස්සතියෙහි පිහිටලා අපි බණ පදයකට සිත යොමු කරමු. ඔය ඉන්න ඉරියව්වලම ඉඳගෙන හොඳට හුස්මක් අරගෙන හුස්ම හෙලා දෙතුන් වතාවක් හුස්ම ඉහළට අරගෙන හොඳට හුස්ම හෙලන්න. දැන් දිනෙත් වසාගෙන තමන්ගේ ඇස් දෙකෙන් දැකපු බුදුහාමුදුරුවෝ හදවතේ වඩා හිඳුව ගන්න. දැන් මගේ හදවත බුදු කුටියක් කියලා මෙනෙහි කරන්න. දැන් මගේ හදවත බුදු කුටියක්. මේ වෙලාවේ අපි ඔක්කොම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් හැටියට අපි ලෞතර බුදුහාමුදුරුවෝ පිහිට කරගන්නවා. බුදුහාමුදුරුවෝ තමයි අපේ නායකයා. බුදුහාමුදුරුවෝ තමයි අපේ ගුරුවරයා. බුදුහාමුදුරුවෝ තමයි අපේ චින්තකයා. බුදුහාමුදුරුවෝ තමයි මගේ හොඳම කල්යාණ මිත්‍රයා. ඒ ලෞතර බුදුහාමුදුරුවෝ සරණ කර ගැනීම පිණිස පිහිට කර ගැනීම පිණිස ඒ බුදු මගට එළඹීම පිණිස බුද්ධානුස්සතියෙහි පිහිටන්න සදහැසිත උපදවගෙන මා මේ කියන වගන්ති හඬ නගලා සජ්ජායනා කරන්න. මා කිව්වට පස්සේ මහා කරුණික වූ ශාන්තිනායකයන් වහන්ස ජීවිතයම පුදා ඔබ වහන්සේ සරණ යමි. යන්න ආතක් නොමදැන ක්ලේශ වසඟයට හසු මාගේ ජීවිතය පූජා කරමි. හිස් වචන දොඩමින් අයාලේ ගිය මගේ සිතුවිලි මේ මොහොතේ පටන් හරි මගට ගෙන එමි.
බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි මගේ දිවි දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි සිතනා මොහොතකින් සියලු දුක් නිවී යන ඔබ වහන්සේ සරණ යමි ඔබේ රුව දුටුව පමණින් ශාන්ත සුවයෙන් සිත පිරියයි සිත නායසිල්ලකින් සිතට සහනයගෙනේ ජීවිතේ දෙවැනි කොට බුදුරජාණන් සරණ යමි හිස් වචන දොඩමින් නිසරු දේ ගැන සිතමින් ගෙවුණු කාලය නිමා කරමි නොදැන මා කළ සියලු වරදට සමාවන සේක්වා මහා බුදු අනුහසින් මා වෙලා ගනිත්වා මේ මොහොතේ පටන් සිරිපා මුල වෙතිර මාගේ ජීවිතය හරි මගට ගෙන එමි ධම්මගට ගෙන එමි බුදු මගට ගෙන එමි හරි මගට ගෙන එමි බුදු මගට ගෙන එමි ආරහං 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 මිනිත්තුවක් මෙනෙහි කරන්න. දැන් මගේ සිත ඊ타ම සංසුන්. ඒ සංසුන් මනසට උතුම් බුදු ගුණ ගලා එනවා. දැන් මගේ හදවත බුදු කුටියක්.
ඒ හදවත නැමැති බුදු කුටියේ වැඩ ඉන්න බුදුහාමුදුරෝ දිහා බලාගෙන මම බුදු මගට එළඹෙනවා. බුදුහාමුදුරෝමයි මගේ නායකයා. බුදුහාමුදුරෝමයි මගේ ගුරුවරයා. ඒ උතුම් බුදු සිරිත මගේ සිරිත බවට පත් කර ගන්නවා. බුදුහාමුදුරුවන්ගේ ජීවන දර්ශනය මගේද ජීවන දර්ශනය බවට පත් කර ගන්නවා. ඒ බුදු මගේ මම සැනසීම ලබනවා. දියුණුවටපත් වෙනවා. කිසිම මිත්‍යාවකට ඉඩක් මගේ හිතේ නැහැ. මේ සම්මා දිට්ඨික ධර්මයේ රැකෙමින් මමත් රැකෙනවා. මට උතුම් බුදුහාමුදුරුවන්ගේ සරණ හැර තුනුරුවන්ගේ සරණ හැර අන් සරණක් නෑ කියන විශ්වාසයෙන් වැඳගෙන පිළිවෙතින් තෙරුවන පුදන්න මේ විදියට කියන්නේ. මේ උසස් පිළිවෙතින් බුදුරුවන මම පුදමි. මේ උසස් පිළිවෙතින් දම්රුවන මම පුදමි. මේ උසස් පිළිවෙතින් සංගරුවන මම පුදමි. මේ පිළිවෙත කරන කොට ජාතියෙන් ජරාවෙන් මරණයෙන් මිදෙම්වා. භාවනාමය පිනෙන් නිවන් සැප ලැබේවා. සාදු කියන්නේ. අත්තිඩිය පුරාණ මහා විහාරස්ථානයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රපති පූජනීය අපේ කැම්පනේ ඉන්දරතන පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ වගේම අපේ අත්තිඩියේ සුමේද ගෞරවනීය නායක හාමුදුරුවන් ඇතුළු මේ අවස්ථාවට වැඩමවා වැඩ ඉන්න පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. මෙහෙණින් වහන්සේ වාසනාවන්ත ගුණවත් සත්පුරුෂ පින්වතුනි, මේ ස්ථානයේ පැවැත්වෙන පින්කම ගැන අපේ සුමේද හාමුදුරුව මතක් කෙරුවා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ සිහි කටයුතු පින්කම මේ භූමියේ සංවිධානය කළ වගත් ඒ සියලු පින්කම් ඉතාම මනවින් හොඳින් සම්පූර්ණ කළ බවත් මේ පැවැත්වෙන්නේ 20 අවුරුද්දේ ජනවාරි මාසෙට යොදාගත් උතුම් පින්කම් අවස්ථාව කියලා. පළමුවෙන්ම කනගාටුව පළ කරන්න ඕනි නියමිත වේලාවට සහභාගී වෙන්න බැරි වීම. අද නිවාඩු දවසක් වෙලත් අපේ හාමුදුරුවෝ මතක් කළ පරිද්දෙන් උදේ 9 ඉඳලා බණ්ඩාරනායක සම්මාන්තරණ ශාලාවේ සාක්ෂි දෙන්න නියමිතව තිබුණා. අපි විශ්වාස කරුවා මේක වරුවකින් කරන්න පුළුවන් කියලා. බැලින්නම් අපි සන්තකේ තියෙන තොරතුරු ප්‍රමාණය දැනුම් දෙන්න විතරක් දවස් 4ක් විතර යනවා. මේ රැස් කරපු තොරතුරු. ඉතින් ඒ උදවිය පුදුමයටපත් වුණා. මේ සා විශාල තොරතුරු ගොඩක්.
දෙයනේ මොනවද අපේ රටේ නායකයෝ පාලකයෝ මේ ආරක්ෂකංශ මොනවද කළා තියෙන්නේ කියලා. ඉතින් එක කටයුත්තක් නිමාවටපත් කළා ආපහු දින 4කට දින යොදාගෙන තමයි මේ ආවේ. ඒක ජාතික කටයුත්තක් නිසා ඒක වැදගත්. මොකද මගේ ඉල්ලීම අනුවයි නිවාඩු දවසට ඒ නිලධාරී මහත්තුරු යොදාගත්තේ වෙන වෙලාව කළමනාකරණය කර ගැනීමේ අපහසුතාවය නිසා. කොයි හැටි වෙතත් පළමුවෙන්ම අපි හාමුදුරුවෝ විදියට සමාජයේ මොනවා හරි යමක් කරන්න උත්සාහ දරන පිරිසක් හැටියට සංවිධානය කරන නැත්තන්ගේ සිත්වලට ආතතිය ගෙනෙන එක හොඳ පුරුද්දක් නෙමෙයි. නමුත් සමහර අවස්ථාවන් තියෙනවා මග හරින්නට බැරි. බේකරිය හන්දියේ එක්සත් තේරෝරද සංගමයේ 50 දෙනෙකුගෙන් පමණ යුක්ත ඒ කණ්ඩායම මං හිතන්නේ අද දවස පුරාවට මේ ස්ථානයේ ලේදන් දීම ආදී කටයුතු සම්පූර්ණ කෙරුවා. එය කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව මේ එකමුතුකම හදන්නේ මං හිතන්නේ කිසිදු පටු පරමාර්ථයකින් නෙමෙයි. තමන්ගේ පෞද්ගලික ලාභයක් උදෙසාත් නෙමෙයි. 50 දෙනෙක් එකට එක්සත් වුණා. ඒ එක්සත් බව එක්සිත් බව ඇතුලේ ප්‍රජාවගේ විශ්වාසය දිනාගත්තා. කිසිදු බලාපොරොත්තු රහිතව මේ පිරිස සංවිධානය කළා. මේවා සරසලා දින ගණන් මහන්සි වෙලා ධර්ම දානමය පින්කමක් නැත්නම් ධර්ම සංග්‍රහයක් පවත්වන්න උවමනා කරන වටපිටාව පිළියෙල කෙරුවා. ඉතින් පළමු කොට මේ ත්‍රිරෝද රත සංගමයේ නිලධාරී මහත්තුරුන්ට සමාජිකත්වයට අපි පුණ්‍යානුමෝදනා කළ යුතුයි. මේ ස්වාමින් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලැබමින් මේ වගේ කටයුත්තක් සංවිධානය කිරීම ගැන පුළුවන් නම් හැම හන්දියක් ගානේ හැම පන්සලක් ගානේ සිංහලයෝ සංවිධානය යුතු වෙලාවක අපි ඉන්නේ. බෙදෙන්න කිසිම ඉඩක් නැහැ. බෙදුණු තරමට අනතුරු අත ළඟ. ජාතියක් විදියට සමගියට පත්විය යුතු වෙලාවක්. නමුත් අවාසනාවකට තවමත් මේ ජාතියට මොනතරම් මොන ආකාරයෙන් කතා කෙරුවාද? මෘදු විදියට කතා කළත්, දෘඪ විදියට කතා කළත් යම් පමණකට හැරෙන්න බහුතරයක් තේරුම් අරගෙන නැහැ මොකද්ද වෙමින් තියෙන්නේ කියලා. ඒ නිසා මේ දේශනාව කිරීමේදී එකම කාරණාවක් මතක් කරන්න ඕන. ඒ තමයි මම මේ බණ ටික කියන්නේ ආදරණීය සිංහලයන්ට. හේතුව අපට වැදගත් වෙන්නේ ජාතිය. ජාතිය ආරක්ෂා නොවුනොත් බෞද්ධකම රකින්න බෑ. මේ ධර්මය ආරක්ෂා කරගන්න බෑ අපට. ඒ නිසා අපට වැදගත්ම වෙන්නේ සිංහල වීම. සිංහල බෞද්ධ, සිංහල කතෝලික, ක්‍රිස්තියානි, රෙපරමාදු, ප්‍රොටෙස්ටන්ත, ලුතරයානු, ඇංග්ලිකානු මේ අපට ප්‍රශ්න නෙමෙයි. වැදගත් වෙන්නේ සිංහල වීම. සිංහලයාගේ සමගියමයි අපේ පැවැත්ම අනාගතයට තීරණය කරන්නේ. පින්නතුනි අපි ඉන්නේ ලොකු අනතුරක. නොබියව ඒ අනතුර ගැන අපේ මිනිස්සුන්ට කියන්න ඕන. ඒක කියන්න නම්
අපිට අපි අතර ඒක දැනගන්න නම් අපි අතර ભેද තියාගෙන ඒක කරන්න බෑ. නිසා මම ධර්ම දේශනාවක් ආරම්භ කරන හැම වෙලාවකම කියන වචනයක් මේ බණ ටික කියන්නේ සිංහලයන්ට. මොකද සිංහලයෝ බෞද්ධයෝ ඔය කොයි විදියට ගත්තත් එක විදියට බෙදිලා පාට බෙදුණු මිනිස්සුනේ අපේම මිනිස්සු. නිල් පාට බෞද්ධයෝ, කොළ පාට බෞද්ධයෝ, රතු පාට බෞද්ධයෝ මොකක්වත් නැතිව වෙසක් කූඩු වගේ අය නේද? ඉතින් ඒ අය ඒ කණ්ණාඩි දාගෙන මේ කියන ටික ඇහුවට ඒක ඔලුවට ගන්නෙ නැහැ. මොකද මේ පාට අනුව තමයි ප්‍රශ්න දිහා බලන්නේ. නිසා මම මේ කියන කරුණු ටික අවබෝධ කරගන්න නම්, අවබෝධ වෙන්න නම් ඒ කණ්ණාඩි ගලවලා සිංහලෙක් හැටියට හිතන්න. සිංහලෙක් හැටියට කල්පනා කරන්න. අපට ඕන ભેද හදන්න නෙවෙයි, ભેද වෙච්ච මිනිස්සු එක අරමුණකට ගොනු කරන්න. ඒ එකම අරමුණයි, ජාතික අරමුණයි, ශාසනික අරමුණයි විතරයි. වෙන කිසිදු න්‍යාය පත්‍රයක් අපි තුල නැහැ. භික්ෂුන් වහන්සේලාගේ වගකීම විය යුත්තේ එයයි. පුළුවන් තරම් බෙදීම් බලක් කළ මිනිස්සු සාමග්‍රියට පත් කිරීම. පින්නතුනි අපි එසේ විය යුත්තේ ඇයි? මතක තියාගන්න, අපි මේ දූපත ඇතුලේ ඔලුගෙඩි ගණනින් 70%ක් වුණාට ගෝලීයව ගත්තොත් ගෝලීය සුළුතරය අපි. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ global minority. ගෝලීයව ඉන්න සුළුතරය, සුළුතරම ඓතිහාසික ජාතිය. සිංහලයෝ කියලා කියන්නේ ජාතිය. නිකම්ම නිකන් කල්ලතෝනි ජනවර්ගයක් නෙමෙයි. පහුගිය කාලයක් ඒ ජාතිකත්වය මැරුවා. එනිසා මිනිස්සු නිර්වින්දනය වෙලා එකෙකුට එකෙක් නැතුව තමන්ගේ මේකාට පෙත්සම් ගහගෙන තමන්ගේ එකෙක් නැගිටිනකොට ඌව බිම වට්ටමින් මහා නොමිනිසුන් ලෙස වැඩ කළ අවස්ථා තිබුණා. පෙත්සමක් ගැහුවොත් අපේ එකෙක්, කැලෑපත්‍රයක් ගැහුවොත් අපේ එකෙක්, අපිමයි කාගන්නේ. අවසානයේදී මතයක් නිර්මාණය වුණා, අපේ උන් එක්ක නම් මොකුත් කරන්න බෑ. ඒ දුරුගුණ කොහොමද ආවේ? අවුරුදු 2500ක් බණ අහපු ජාතියක් අපි. ඒ බණ ඇතුලේ ශික්ෂණය ලැබපු ජාතියක්. අද හිතලා බලන්න අපි මොනතරම් රෝගී වෙලාද? ආකල්ප වලින්, සිතුම් පැතුම් වලින්, ආචාර ධර්ම වලින්, සිරිත් විරිත් පැත්තෙන් කොයි අර්ථයෙන් ගත්තත් අපි රෝගී වෙච්ච ජාතියක්. එනිසා මේ රෝගී වෙච්ච ජාතිය නිරෝගී බවට පත් කරගන්න උවමනයි අපේ උපනුපන් ඊළඟ પરම්පරාවන් වෙනුවෙන්. රෝගී වෙච්ච ජාතිය ආකල්පමය වශයෙන් නිරෝගී කරන්න අපට තියෙන එකම මාර්ගයයි මේ කසිකබල් අවිද්‍යාත්මක මුග්ධ අවස්ථාවාදී අවිද්‍යාත්මක දේශපාලන ක්‍රමවේදයන් නිසා බෙදලා වෙන් කරපු ජාතිය. එක ගේ ඇතුලේ අපි බෙදුවා. එක ගේ ඇතුලේ 5 දෙනෙක් ඉන්නවා නම් 5 දෙනා 5 පැත්තකට බෙදුණා. ඒ ભેදව කරලා දුර්වල කරපු ජාතිය ගොනු කරන්න තියෙන එකම විදිහකටයි, ඒ ධර්මය තුලම විතරයි. පින්නතුනි අපිට නායකයෙක් ඉන්නවා බෞද්ධයන්ගේ නායකය තමයි ලෞතර බුදුහාමුදුරුවෝ. ඒක අදයියක නායකත්වයක් නෙමෙයි. අවුරුදු 2600ක කතාවක්. ඒක මහා ගාම්භීර අභිමානවත් කතාවක්. ලෞතර බුද්ධ රාජ්‍යය ලැබලා මාස 9ක් ගත වෙච්ච තැන බුදුනුවණින් කල්පනා කරනවා මං
ආත්ම භාවසිය ලක්ෂ ගණනක පරිේශණයක යෙදිලා අවබෝධ කරගනිපු මේ උත්තම ධර්මයේ රකින්න මිනිස්සු ඉන්නේ කොයි දේශෙද? කොයි දූපතේද මේ ඥානවන්ත ධීරවන්ත මිනිස්සු ඉන්නේ? පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායං දුප්පඤ්ඤාස. දුෂ්ප්‍රඥයින් මේක රකින්නේ නැහැ. මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ඥානවන්තයින් තමයි මේ ධර්මයේ රකින්නේ. ඒ අය බහුලව ඉන්න දේශය මොකද්ද? තෝරගන්නවා සීහල දීප මේ දූපත, අපේ දූපත, අපේ මුතුන් මිත්තු රණශූර මී මුතුන් ගොඩනගපු මේ දූපත. බුද්ධත්වයෙන් මාස 9ක් ගිය තැන මේ භූමියට වැඩලා මේ මුළු භූමියම බුද්ධ භූමියක් බවට පත් කරනවා. එදා ඉඳලා අපි බුදුහාමුදුරුවන්ගේ මිනිස්සු ඒත් මතක තියාගන්න අපි මේ ආරක්ෂා කරන්නේ බුද්ධ භූමියක්. පෙර රජ දරුවෝ අර මිහින්තලා සෙල්ලිපිය ලියලා තියෙන්නේ. 3 වතාවක් සංඝික වශයෙන් පූජා කළා කියලා මේ මුළු භූමියම. මතක තියාගන්න බෞද්ධයෝ කියලා කියන්නේ සිංහලය කියලා කියන්නේ සාංගික දීපලක් රකින්න ජාතිය. එක දිගට එක ආගමක් ආරක්ෂා කරපු මේ ලෝකේ එකම ජාතිය අපි. අද යුරෝපේ අපිට හිතා ගන්න බැරි තරම් ඒ යුරෝපාකරයේ දැන උගතුන්ගේ ජීවන දර්ශනය බවට ඒගොල්ලන් පත් කරගෙන තියෙන බෞද්ධ දර්ශනය. ඒගොල්ලන්ට බෞද්ධ සංස්කෘතියක් නැහැ, බෞද්ධ ආගමක් නැහැ. හැබැයි බෞද්ධ දර්ශනයේ ඒ ජීවිතවල පුහුණු කරනවා. මම මාසයක් මේ යුරෝපේ ඉඳලා දවස් කීපයකට කලින් ලංකාවට ආවේ. අපි S2 දැක්කා මේ භාවනා යතනවල සුදු ජාතිකයන් දහස් ගණන් සති ගණන් හිතා ගන්න බැරි අය මේ ධර්මයේ වටිනකම භුක්ති විඳිනවා. විවිධ හේතුන් නිසා ගිනිගෙන දැවෙන මිනිස්සුන්ගේ ජීවිතවලට සිහිල් දියදහරක් වගේ සැනසෙල්ල උදා කරගෙන තියෙන මිනිස්සු මේ ධර්මය ඇතුලේ. අපිට ආඩම්බරයක් නැද්ද මේ ධර්මයේ අවුරුදු 2600ක් රැක්කේ අපි කියලා? ඒ අභිමානය අපිට තියෙන්න ඕන නැද්ද? මතක තියාගන්න මේ දූපතේ සිංහලයෝ අවුරුදු 2000 ගණනක් මේ ත්‍රිපිටක බුද්ධ වචනය නොකිලිටි ලෙස ආරක්ෂා කරලා තියෙනවා. එහෙම ආරක්ෂා කරපු ජාතිය වරින් වර වැටුණා, දුර්වල වුණා, ભેද බින්න වුණා. ඒ හැම වෙලාවකම නොඑක් විදිහේ විපත්තීන්ට මුහුණ දුන්නා. ආය අපි අලුගසා නැගිට්ටා. ඒ නැගිට්ටෙත් ධර්මයේ තුලමයි. සේනා සංවිධානය කෙරුවේ පන්සලේ. හාමුදුරුවෝ තමයි අනුශාසකයා වුණේ. එනිසා අපේ තියෙන මහ පුදුම අවිච්ඡින්න සම්බන්ධයක්. අපේ වැඩපිළිවෙල වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ මිනිස්සු හැටියට එක සේනාවකට මේ සියලු දෙනා ගොනු කිරීම. අද ඒ සේනාව ඔක්කොම මෙතන ඉන්නවා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා මේ සිව්වණක් පිරිස. මේ සිව්වණක් පිරිස එකට එකතු වෙලා කාලීනව ඇති වෙන ප්‍රශ්න, ගැටලු, අපට තියෙන අභියෝග, ඒවට මුහුණ දෙන්න ඕන විදිය අවස්ථාවෝචිතව සාකච්ඡා කිරීම කාලේන ධම්ම සාකච්ඡා වෙන මොකුත් නෙමෙයි. නිවන් යන්න ඕන. ඒක තමයි අපේ ඒකායන අරමුණ. හැබැයි නිවන් දකින්න කලින් ඒ නිවන් මඟ හදාගන්න ජීවත් වෙන්න එපා. ජීවත් වෙන්න බෑනේ බයෙන් සැකෙන්. බයක් සැකක් නැතුව මේ බුද්ධ භූමියේ ඕන තැනක අපට රිසි ලෙස ඇවිදින්න, වඳින්න, පුදන්න, පූජා කරන්න, බඩපිනුම් ගහන්න මේක අපේ රටනේ. ඉස්සරලා ඒක ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කාලීනව ගැටලු ඇවිල්ලා තියෙනවා නම් නිවන් මඟ චුට්ටක් පැත්තකට කළා, වටාතු ටික පැත්තකින් තියලා
අපි මේ සේනාව සංවිධානය කරන්න ඕන. මේ මහා මිත්‍යාවන්ට මූණ දෙන්න. බලන්න අපි ඔක්කොම එකට එකතු වෙන තැන තමයි බොදු බල සේනාව කියන්නේ. ඒකේ නායකයා වෙන කවුරුත් නෙවෙයි. ඒකේ නායකයා බුදුහාමුදුරුවෝ. ඒකේ ගුරුවරයා, ඒකේ චින්තකයා බුදුහාමුදුරුවෝ. විවිධ විපත්තිකර තත්වයන්ට මුහුණ දෙන අවස්ථාවන් වලදී බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්වුවා මහණෙනි ධර්මයම ගුරු කොටගෙන ඒ අභියෝගවලට මුහුණ දෙන්න කියලා. පින්නතුනි මම අර මුලින් මතක් කළේ අපි ඉන්නේ ඊටාම අවදානම් සහගත තැනක, අනතුරුදායක තැනක ජාතියක් ඇටියට. ජාතියක් මරන්න බෑ ඒ ජාතිය සතු සංස්කෘතිය මරන්න නැතුව. ඔයත් දන්නවද අද මේ මොහොත වෙනකොට මේ බුද්ධ භූමිය සංස්කෘතිකමය වශයෙන් විනාශ කිරීම සඳහා ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධාන 455ක් වැඩ කරනවා මේ බිමේ. පොඩි ප්‍රමාණයක් එහෙම නෙමෙයි. සුභාරංචි සේවා ගෙවල් වලට තට්ටු කරනවා, මිනිස්සුන්ගේ සිතීමේ නිදහසට බාධා කරනවා. ඕන කෙනෙකුට ඕන ආගමක් අදහන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි මිනිස්සුන්ගේ චින්තන නිදහසට බාධා කළා කවුරු හරි සදාචාර විරෝධී සහ නීති විරෝධී විදියට ඒ ආගමික සංකල්ප සමාජගත කරන්න හදනවා නම් ඒ මූලධර්මවාදී වැඩපිළිවෙල අපි බැහැර කරන්න ඕන. ඒවා ගම් පිටින් අද විනාශ කළා. අද බටහිරට ගියාම, යුරෝපෙට ගියාම ඒවායේ ඒ වගේ ප්‍රවෘත්ති පළ කරන විදිය දැක්කහම අපි ජාතියක් විදියට ඉතුරු වෙලා තියෙන හැටි පුදුම හිතෙනවා. මේ ලෝකේ පුරා ගෙනියන මහ මිත්‍යාව අපේම ගම්බිම් වලට ඇතුල් වෙලා සමහරලාට ගෙවල් කුලියට අරගෙන යාඥා මඩු අටවගෙන ඒවට විරෝධතා එනකොට ඒව ඔක්කොම කළමනාකරණය කළා ලස්සනට පින්තූර අරගෙන වීඩියෝ කෑලි අරගෙන ගිහිලා පෙන්නනවා ලෝකෙට මෙන්න බෞද්ධයන්ගේ හැටි. මේගොල්ලෝ අවිහිංසාවාදී නෑ. මේගොල්ලෝ සුළු ආගමිකයන්ට පහර දෙයි. හාමුදුරුවනේ කවදාකවත් මේ රටේ භික්ෂුවක් කවුරුන් හෝ අපේ සදහැවත් දායකේ තමන්ගේ දෙයක් ආරක්ෂා කරගන්න වැඩ කරනවා මිසක අනික් ආගම් වල දේවල් උදුර ගන්නවත් ඒ ආගමිකයන් සතු දේවල් කොල්ල කන්නවත් එහෙම දේවල් කළා නෑ. නමුත් දැන් ජාතිය සතු බොහෝ දේවල් කොල්ල කමින් ඉන්නවා. බොහෝ මිත්‍යා දෘෂ්ටික අධර්මවාදී බලවේග. ඒ ගැන අපි ජාතියක් විදිහට දැනුවත් වෙන්න ඕනේ. ඒකයි මම කිව්වේ හැම හන්දියකම අපි සංවිධානය වෙන්න ඕන. හැම පන්සලකම අපි සංවිධානය වෙන්න ඕන. ඒක කරන්න නම් ධර්මයේ ඇතුලේ අපි ගොඩ නැගෙන්න ඕන. ඒ පුරුද්ද ඇති කිරීමට තමයි මුලින්ම මම ඔය ඇත්තන් බුද්ධානුස්සතියෙහි පිහිටුවේ. ඒ තමයි අපේ නායකයා. ඒ නායකත්වයේ හිසින් දරාගෙන අපි වැඩ කළොත් කවදාකවත් අපිව වටන්න බෑ. පින්නතුනි අද වෙද්දී ඊටාම කල්පනාවෙන් අපිට කටයුතු කරන්න වෙනවා. මේ ලෝකේ තියෙන අපි අසා තියෙන දරුණුතම සහ ම්ලේච්ඡතම උම්මත්තක අන්තවාදී ඉස්ලාම් කල්ලි අද අපේ ගම් නගර විතරක් නෙමෙයි රටම ඒගොල්ලන්ගේ ගොදුරු බිමක් බවට පත් කරගෙන ඉවරයි. මේ කොමිසමෙත් කියලා මේ මිනිස්සු මේ මොනවද කරන්නේ? දේශපාලන කෝලයෙන් මේ ප්‍රශ්න දෙස නොබලා හේතුඵලවාදී න්‍යායෙන් මේ ප්‍රශ්න දෙස බලන්න වහාම වැඩපිළිවෙලක් හදන්න කියන්නේ. පින්නතුනි කිසිම ආගමක් ගොඩ නැගෙන්නේ නැහැ නිකන්. කිසිම ආගමක් ගොඩ නැගෙන්නේ නැහැ නිකන්. ආගමක් ගොඩ නැගෙන්නේ
පවතින්නේ ප්‍රවර්ධනය වෙන්නේ ආරක්ෂා වෙන්නේ කරුණු දෙකක් මුල් කරගෙන. ඒ ආගම්වල උගන්වන ආගමික න්‍යායන් සහ භාවිතාවන් මත. හැම ආගමකට මේක විවෘතයි. ඉස්ලාම් ආගම අදහන උදවිය ඒගොල්ලන්ගේ ඉගැන්වීම් සහ භාවිතාවන් පුහුණු වෙනවා දැනගන්නවා කුරාණය හරහා. කතෝලික අය බයිබලය හරහා. හින්දු අය භගවත් ගීතාව හරහා. බෞද්ධයෝ ත්‍රිපිටක ධර්මය හරහා. අපි කවුරුත් දන්නවා අපේ ත්‍රිපිටක ධර්මයේ තුල අපි කොච්චරනම් බණ අහලා ඇද්දෝ ඇත්තෝ. කවදාකවත් ත්‍රිපිටක බුද්ධ වචනයේ තුල හිංසාවක්, පීඩාවක්, අනුන්ට කරදරයක් මොනවත් නැහැ. දැන් අපි බලන්න ඕන අවිහිංසාවාදී ආගමක්, අවිහිංසාවාදී ධර්මයක් එක්ක ගොඩනැගෙන ජීවිතවලට අනෙක් ආගම්වල තියෙනවා නම් හිංසාකාරී ඉගැන්වීම්, පීඩාකාරී ඉගැන්වීම්, ආක්‍රමණකාරී ඉගැන්වීම්, ඒ ඉගැන්වීම් සහ ඒ ඉගැන්වීම් මත සන්නද්ධ වෙන ඒ බලවේග වලින් මේ අවිහිංසාවාදී ප්‍රතිපදාවේ ඉන්න බෞද්ධයන්ට මොකද වෙන්නේ? ඒ බලවේග වලින් බෞද්ධයෝ ආරක්ෂා කරගන්නේ කොහොමද කියන එක ගැන අද අපි කතා කරන්න ඕන. ගොඩනැගිලි හදමින් පන්සල් හදන්න ඕන. අනිත් සියලු දේ කරන්න ඕන. හැබැයි අපේ පැවැත්ම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ගොඩනගන්න ඕන. හුඟක් අය ඒක ගොඩනගන්නේ නැහැ. ඒ වගේම මිනිස්සුන්ට මතකත් නැහැ සතියක් දෙකක් යනකොට. මතක තියාගන්න මේ ලෝකේ මරාගෙන මැරෙන පන්නයේ ආගමික මතවාද වලින් සන්නද්ධ වෙච්ච කිව නොහැකි තරම් ජන සමූහයක් මේ රට ඇතුලේ දැන් ගොඩනැගිලා ඉවරයි. ඒ නිසා අපිට අපේ ප්‍රදේශ ආරක්ෂා කරගන්න වෙනවා. Taman ජීවත් වෙන වටපිටාව ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේම හැම ලේන් එකක් ගානේ, හැම ගමක් ගානේ, හැම හන්දියක් ගානේ අපිත් බුද්ධියංශ වගේ වැඩ කරන්න වෙනවා. ඒක ආණ්ඩුවකට බාර දීලා අත පිහද ගන්න බෑ. ඒවට කියන්නේ සමාජ වගකීම්. දැන් මේ රට ඇතුලේ වහබිසම් කියලා කොටසක් ඉන්නවා. සලෆිසම් කියලා අහලවත් නැහැනේ සමහරු නේද? වහබ්වාදය ගැන දන්නේ නැහැ, සලෆිවාදය ගැන දන්නේ නැහැ, ඉඛ්වාන් මුස්ලිම් ගැන දන්නේ නැහැ, ජමාතේ ඉස්ලාම් ගැන දන්නේ නැහැ, තෞහීද් වාදය ගැන දන්නේ නැහැ. වගේ දරුණු ඉස්ලාමීය මතවාද. පින්නතුනි අපේ රටේ ජීවත් වුණ අවුරුදු 700ක් සාම්ප්‍රදායික ස්වදේශික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සු. මේ මිනිස්සු අපේ මිනිස්සු. අපිත් එක්ක හොඳට ගනුදෙනු කරගෙන හිටියා. ආවාහ විවාහ කටයුතුත් කරගෙන හිටියා. හැබැයි දැන් මේ සමාජයේ සම්පූර්ණයෙන්ම හාත්පසින් වෙනස් වෙලා නැහැ. පාර යන්න බෑ ගෝනි බිල්ල වගේ. දැන් කෝ දැන් තාම ඇවිදිනවනේ ගෝනි බිල්ල වගේ. දැන් අපි මතයක් හදන්න ඕනේ නැද්ද මේක අයින් කරපියව කියලා? ඒක අපි බැහැර කරන්න බෑ. ගෝනි බිල ඇඳුම් මෙහෙ ඕන නැහැ. ශරියා නීති මෙහෙ ඕන ඒවා අරාබි ඒවා. ඇයි ඒවා මෙහෙ ගේන්නේ? මේ සමාජ ඒකාබද්ධතාවය පුපුරවල තියෙන්නේ. අපේ උදවියට මේක තේරෙන්නේ නැහැ. අපේ උදවියට මේක තේරෙන්නේ නැහැ. ඒක නිසා අනික අපි කියපු එක දෙයක්වත් බොරු වෙලත් නැහැ අද වෙනකම්. මේ මහ පොළවේ කියපු හැම එකක්ම යථාර්ථයක් වෙලා තියෙනවා. ඒවා කිව්වේ නිකම්ම නිකන් නෙමෙයි. අධ්‍යයනය කළ තොරතුරු අතට අරගෙන. ඒ නිසා මට ඔයයන්ට කියා දෙන්න උවමනාව තියෙන්නේ පින්නතුනි හින්දුද බෞද්ධද කතෝලිකද ඉස්ලාම්ද කියලා ભેදයක් නැතුව මිනිස්සු හැටියට ගත්තොත් මේ ඔක්කොම පංචස්කන්ධ එකයිනේ. හැමෝගෙම ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් තියෙනවා. සෝබාදහමත් එක්ක අනේ ඔය එක දෙවියෙක්වත් නැහනේ සමහරලාවට මේ ඇඟිලි දෙකේ නාස්පුඩු දෙක තද කරගත්තා නම්
එක ක්ෂණයකින් මේ සබාදහමත් එක්ක දින කන්ටැක්ට් එක නැති වෙච්ච ගමන් මැරෙනවා. ඒ අර්ථයෙන් ගත්තාම අපි ඔක්කොම එකම මිනිස්සු. හැබැයි මේ මිනිස්සු වෙනස් වෙන්නේ ඒ ආගමික දර්ශනවලට අනුව. අපේ මිනිස්සු ඉස්ලාම් ගැන දන්නේ නැහැ. අවාසනාවකට ගොඩක් අය මේ ගැන කියන්නෙත් නැහැ. දැන් ජාතක පොත ධම්මපදේ පොඩ්ඩක් පැත්තකින් තියලා අනෙක් ආගම් ගැන ඉගෙන ගන්න. අපේ හාමුදුරුවෝ බණ සංවිධානය කළත් ඊට අදාළව ඒවා සංවිධානය කළා සාකච්ඡා කරන්න ඕන මොනවද මේ ආගමික මූලධර්ම? ඒ ආගමික මූලධර්මයන් මතින් ගොඩනැගෙන මිනිසුන්ගේ ස්වභාවයන් මොනවද? ඒක නොසයා නොවිමසා දැන නොගෙන අපිට මේ අනතුර වටහා ගන්න බෑ. කුරානීය ඉගැන්වීම් වල විශාල ප්‍රමාණයක් තියෙන අපට අහිතකර අපට අගුණ ඉගැන්වීම්. මෙරටේ 90%ක් ජීවත් වෙන්නේ පිළිම වන්දනා කරන මිනිස්සු. අපිට හමු වෙලා තියෙන අපේ අතේ තියෙන විශාල ප්‍රමාණයක් තොරතුරු. දැන් අපි ගත්තොත් මං කියවනේ බෞද්ධයෝ කියලා කියන්නේ හේතුඵලවාදී ඕනෑම ගැටලුවක් දෙස බලන්න පුරුදු කරපු පිරිසක්. බුද්ධ ධර්මයේ පදනමම හේතුඵලවාදය. හේතුවක් නැතුව ඵලයක් උපදින්නේ නැහැ. ඒක තමයි අපේ ධර්මය. එතකොට මේ රට ඇතුලේ මේ සිද්ධ වෙන ගොඩනැගෙන බොහෝ දේවල් දෙස අපි බලන්න ඕන ඒ හේතුඵල න්‍යායයෙන්. හේතුඵල න්‍යායයෙන් බැලුවොත් විතරමයි මේක තේරෙන්නේ. දැන් අපි අරගෙන බලමු. දැන් අර ඔයත්තට මතකයි අර මාවනැල්ල පැත්තේ බුදු පිළිම වගේක් කුඩු කෙරුවා. ඒ බුදු පිළිම කුඩු කරන්න බෑනේ නිකම්ම නිකන්. බුදු පිළිමයක් කුඩු කරන්න අතක් ඔසවන්න තරම් මේ මනස කොච්චර දූෂ්‍ය වෙන්න ඕනේ. ඒක නිකන් දූෂණය වෙන්නේ නෑනේ. ඒක දවසකින් දෙකකින් තුනකින් හැදෙන්නේ නෑනේ. මතවාදයක් ඇතුළේ තමයි ඒක හැදෙන්නේ. මරාගෙන මැරෙන්න බෑනේ. නිකම්ම මිනිහෙකුට බෝම්බයක් පැනගෙන ක්ෂණික කෝපයකින් මරාගෙන මැරෙන්න බෑනේ. ඒවට පුහුණු වෙන්න ඕනේ. නිකම් පුහුණු කරන්න බෑ. ඒකට අයිඩියොලොජි එකක් තියෙන්න ඕන. මතවාදයක්, න්‍යායක්, තියරියක් තියෙන්න ඕන. මොකක් වෙනුවෙන්ද ඒක කරන්න කියලා. අද මම මෙන්න සාක්ෂි දෙන්න ගියාම සලෆි වාදය කියලා එකක් හම්බ වෙනවා. ඔක්කොම හිතන් හිටියේ මේ වහාබ් වාදය. දැන් වහාබ් වාදය කියන්නේ මොකද්ද? වහබිසම් කියන වහබිසම් ඒගොල්ලන්ට ඕන අපෙන් වෙන්වෙන්ම ජීවත් වෙන්න ඕන ඒගොල්ලන්ට. ගෑනු පෙන්වන්න බෑ, මූණු වහන්න ඕන. බැංකු යන්න බෑ, ශරියා බැංකින් ඕන. කන්න බෑ, හලාල් ඕන. පොඩි උන් ලදරු පාසල් බෑ, මද්රසා ඕන. විශ්වවිද්‍යාලය යන්න බෑ, ශරියා යුනිවර්සිටි ඕන. ඔය වගේ හැම එකෙන්ම වෙනස්. උපතේ සිට මරණය දක්වා, අවදි වීමේ සිට නිින්ද දක්වා අපිත් එක්ක මුහු වෙන්න මුකුත් බෑ. ඒක ඔක්කොම වෙන් වෙනවා. ඒක තමයි සමාජීය බෙදුම්වාදය කියන්නේ. වහබ්වාදීන්ගේ වැඩ. දැන් මේ දේශපාලකයෝ මේ බහුබූතය ඔක්කොම වහබිසම් ගැන කතා කරනවා. උඹලන්නේ මේක දේශපාලන කෝණෙන්නේ. වහබ්වාදයට වඩා දරුණුයි සලෆිවාදය. සලෆිවාදය කියන්නේ මොකද්ද? ඒකත් කුරානෙම තියෙන්නේ. ඒකේ තියෙන්නේ රටේ පවතින නීතියට අභියෝග කරා. දැන් අපේ රටේ තියෙන එක නීතිය අපි හිතමු විවාහ නීතිය කියලා. අපේ පිරිමි අයට එක කාන්තාවයි කසාද බඳින්න පුළුවන්. ඒක සම්මතය. හැබැයි ඒගොල්ලන් ඒකට රෙස්පෙක්ට් කරන්නේ අන්න සලෆිවාදී. දැන් අපි හොයාගත්ත සමහර තැන්වල ඉන්නවා එකාට 5යි 6යි 7 ඉන්නේවත් ඉන්නවා. එක තැනක් අපි හොයාගත්තා සෙන්ටර් එකක්. ඒක ගොවිපළක්. අපි හිතන් ඉන්නේ මෙච්චර දවසක් තියෙන්නේ මේ ඌරු ගොවිපළවල්, එළු ගොවිපළවල්, හරක් ගොවිපළවල් ඒ වගේ. බැලිනා යකෝ මෙන්න දැන් ළමයි පැටව ගහන ගොවිපළුත් හදලා. දරුවෝ අපිට සම්පතක් තමයි කොයි જાතියකට අයිති වුණා. හැබැයි
ඕනවට වඩා දැන් මේ හෝල් එකේ ඔක්කොම දාන්න බැරි හින්දානේ අර එළියේ ඉන්නේ. නේද? මේ රටට ඔරොත්තු දෙන ප්‍රමාණයක් තියෙනවා. වතුර ටික සීමිතයි. දැන් අර ඉන්දියාවේ ඔක්සිජන් විකුණන්න පටන් අරන් තියෙනවා. හුස්ම ගන්න බැරුව. මේ සබා සම්පත් සීමිතයි. දැන් ඒ ගොඩනැගිල්ලට ගිහිල්ලා බලපුවාම බැලින්නම් යකෝ පළවෙනි තට්ටුවේ එකයි එක පිරිමියයි ගෑනු 5යි ළමයි 20යි. ඊළඟ එකේ 5යි 1යි 18යි. තට්ටු 4 20යි පිරිමි 4යි ළමයි 86යි. කාලා වරෙන්කෝ. බැලුවා මොනවද? සලෆිසම්. ඒ විතරක් නෙමෙයි ඒගොල්ලන් කියනවා ජිහාඩේ තමයි අවවේ අපේ මාර්ගය ජිහාඩය. දැන් මේවා අපි කතා කරන්න ඕනේ නැද්ද? අල්ලපු ගෙදර යකෝ ත්‍රස්තයෝ නම් හැදෙන්නේ. විපරංගල බලන්න ඕනේ නැද්ද කවුද ඉන්නේ මොකද්ද තියෙන්නේ කියලා? දැන් ඒකටත් එහාට ගිය එකක් තියෙනවා ඉඛ්වාන් කියලා. ඒගොල්ලන්ගේ සම්බන්ධකම තියෙන ඊජිප්තුවේ මුස්ලිම් බ්‍රදර්හුඩ් කියලා එකකට. ඒකේ ඒගොල්ලන්ගේ අපි කියනවනේ විෂන් එක මොකද්ද මිෂන් එක මොකද්ද කියලා වැඩකදී මොකද දර්ශනය ඒගොල්ලන් කියනවා අල්ලා තමයි අපේ එකම විශ්වාසය අපේ ලීඩර් තමයි ප්‍රොෆට් මොහමඩ් හිම කියලා ශරියා තමයි අපේ ලෝ එක යුනිවර්සල් ලෝ ලෝකේ කිසිම රටකට ඒ පවතින ඒවට අභියෝග කරන්නේ ඒක හරහානේ අපිට එහෙම පුළුවන් මෙහෙමයි කියලා ආගමික නීතිනේ ඊට ඊළඟට ජිහාඩ් දේ තමයි අපේ මාර්ගය උතුම්ම දේ මොකද්ද දෙවියන් වෙනුවෙන් ජීවිත පිදීම දැන් මරාගෙන මැරීම ඒ කණ්ඩායම තමයි මේ රටේ බලවත් වෙලා ඉන්නේ. උන් තමයි පෙළ පොට්ටික හදන්නේ, උන් තමයි කස්ටම් වල ඉන්නේ. දැන් මේ වගේ මේ බුද්ධියාංශ වලයත් ඇතිනේ මෙතන අහගෙන ඒගොල්ලන්ට දැනෙන්නයි ඉක්මනට ගිහිල්ලා මේ report කරන්න මේ කියන්නේ. කොහෙන් හරි මේක වැට බඳින්න එපායේ. එතකොට ඒගොල්ලන් තමයි නීතිපතියකේද ජජස්ලා වෙලා ඉන්නේද අධ්‍යාපන දෙපාර්තමේන්තුවේද අදාළ හැම තැනකම ස්ථානගත වෙලා ඉන්නේ වෙනම සැලසුම් හදලා තියෙනවා මේවයි සමහර සැලසුම් හෙළිදරව් වෙලා තියෙනවා මේ නගර බද ඉඩම් කොහොමද අල්ලගන්නේ ඒවා අපි ජාතියක් විදිහට කතා කරන්න ඕන මොකද මේ ආක්‍රමණය කියන එක කොටස් දෙකකට වෙන්නේ සමහර ආක්‍රමණ දෘಢයි සමහර ආක්‍රමණ මෘදුයි මෘදු ආක්‍රමණය තේරෙන්නේ නැහැ දැන් මේ මෘදු ආක්‍රමණයට අපි ජාතියක් විදියට හසු වෙලා ඒකට ටීචින්ග්ස් දෙනවා ඒ ආගම ඇතුලේ දැන් බුදු පිළිම කැඩීම ගැනනේ මම කියාගෙන ආවේ නිකම්ම පිළිම කැඩෙන්නේ කුරානයේ එක දණක කියනවා පිළිම වන්දනා කිරීම වනාහි අල්ලා දෙවියන්ගෙන් සමාව නොලැබිය හැකි මහා පාපයකි. පිළිම වන්දනාව තරම් පිළිම වන්දනාව මහා මිනිස් ඝාතනයකටත් වඩා භයානක පාපයක් කියලා ලියලා තියෙනවා. කොහොමද අපි ළඟ ලේඛන? මේ බුදුහාරන්ට වැන්දයි කියලා හත්තිලා වෙන ගහනවෑ නේද? මේ ආරම්මණයක් නේ අපට අරමුණක් නේ මේකේ තියෙන මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ඒ ගුණ මොන ගුණ කදම්බයක්ද පිළිම වන්දනා කිරීම වනාහි අල්ලගෙන් සමාව ලැබෙන්නේ නැති එකදී අපිට ප්‍රශ්නයක් ඒක දැන් උන් කල්පනා කරනවා දැන් ආගමෙන් කියනවනේ උදේට ලවුඩ් ස්පීකරේ දාලා පස්වතාවක් යාඥාව කරනවා ඒක නියෝගයක් සෑම ඉස්ලාම් භක්තිකයෙකුම දවසට කී වතාවක්ද? 5 වේලක් යාඥා කළ යුතුයි. එතකොට ඒගොල්ලන් ඒක ඒ විදිහටම කරනවා.
අපේ උන්ට අනිවාර්ය කළාට උඹලා අවමතරමින් යකෝ එකවතාවක් පන්සිල් ගනින්න කිව්වට අත් දෙක එකතු කරලා පන්සිල් ගන්න වෙලාවක් ඔය අපේ උන්ට ඔන්න බුදු නිමල් දුවන වැඩපිළිවෙලන්නේ තියෙන්නේ නේද? අපේ අයට හරි බිසිනේ. විනාඩි 5ක් බුදුන් වඳින්න මේ හරි බිසි. ඕන තරම් ක්‍රස්තියාදු ගන්න කයිවාරු ගන්න ඕන තරම් වෙලාව. අනේ අර මිනිස්සු කොච්චර අවිවේකී වුණත් බිසි වුණත් පස් වේල යාඥා කරනවා. වැඩපලේ හිටියත් තොඩුපලේ හිටියත් කඩපිලක හිටියත් නැවුතොටේ ගුවන්තොටේ හිටියත් ඒ වැඩේ කරනවා. ඒ නිසා මේ මිනිස්සු ආගමික කොට්ටාසයක් කියලා හරි සමගි. ඇයි දෙවියන්ගේ නියෝග පස්වතාවක් මෙනෙහි කරනවා දවසට. ඒ මෙනෙහි කරනකොට මොකද්ද කියන්නේ? ඔය ස්පීකරේ දාලා කියන යාඥාවෙන් මොකද්ද කියන්නේ? ලා ඉලාහා ඉල්ලල්ලාහ් කියලා පටන් අරන් අල්ලාහ් හැර නෑ අල්ලාහ් තමයි මේ ලෝකේ ਸਰව බලධාරී. අල්ලාහ් තමයි මේ ලෝකේ මවල තියෙන්නේ. අල්ලාහගේ ඕන එපාකමට තමයි මේවා වෙන්නේ. මේ සියලු දේපලවල සහ ජීවිතවල අයිතිය අල්ලාහ් දෙවියන්ට. ඒ නිසා අල්ලාහට සියල්ලෝම අවනත වෙන්න ඕන, කීකරු වෙන්න ඕන. ඔක තමයි විධාන. ඉතින් අර පිළිම කඩ පිළන්දාරි කල්පනා කරනවා යකෝ මේ බුදු පිළිම හදලා තියෙන්නේ අල්ලගේ රටේනේ. ඉතින් කඩපියාව. ඒ වගේම 9.5 කියලා වගන්තියක් තියෙනවා. ඒකෙත් එහෙමයි. ඒ වගන්තිය මොකද්ද කියන්නේ? ඒ වගන්තිය කියන්නේ සුද්ධ වූ මාස 4 පසු වූ වහාම නුඹලා පිළිම වන්දනා කරුවන් දුට්ටු තැන කපා කොටා ඝාතනය කරන්න. නොයසේනම් මග රැක සිට ඔවුන්ට පහර දෙන්න. එම පහර දීමෙන් බීතියට පත්වන වුන් ඉස්ලාමයේ වැළඳගන්නේ නම් පමණක් මුදා හරින්න අල්ලා මහා කාරුණිකයාය සමාව දෙන්නාය කියලා ලියලා තියෙනවා. කොහෙද තියෙන්නේ? කුරානේ 9.5 වගන්තිය වර්ස් එක. දැන් මේක අපි මේ රටේ අපිත් එක්ක එකට ගනුදෙනු කරන මුස්ලිම් මිනිහත් එක්ක කතා කරන්න ඕනේ නැද්ද? ඒගොල්ලන්ගේ ඉගෙන්වීම නිසා අපිට පස්සෙන් ආපු මේ ආගමිකයන්ගෙන් අපි ගුටි කන්න ඕනද? ඒගොල්ලන්ට බය වෙන්න ඕනද අපි? මේක දැනුව අපේ මිනිස්සු යකෝ මේ උත්සාහ කරන්නේ අපේ දේ රැක ගන්න මිසක් අනුන්ගේ දෙයක් උදුර ගන්න නෙවෙයිනේ. ඒ නිසා අපි ඒ ගැන දැනුවත් වෙන්න ඕනේ. දර මතක තියාගන්න ඕනේ. සල්ලි ඕන අපට. ජීවත් වෙන්න සල්ලි ඕන, නැති බැරිකම් තියෙනවා, අංගහිකකම් තියෙනවා, ප්‍රශ්න තියෙනවා. ඒවා එකිනෙකාට විෂමයි. නමුත් මතක තියාගන්න මොන අමාරුකම් තිබුණත් මේ මහ පොළොවෙන් පරිගන්න එපා. එක බිම්මංගලක් මේ ප්‍රශ්න හරි හැටි සාකච්ඡා කළා. කවුද ත්‍රස්තයෝ? කවුද මේ මරාගෙන මැරෙන වැඩපිළිවෙලේ ඉන්නේ? කවුද මේ සංස්කෘතික ආක්‍රමණේ ඉන්නේ? මුන් ටික හරියට තෝරලා මැනලා වර්ගීකරණයක් කළා. මේ බිය පහව යන එක බිම්මංගලක් අන්සතු නොකළ යුතුයි තමුන්නාන්සලා. මේ බුද්ධ භූමිය එහෙම කරන්න කියලා කොහෙද තියෙන්නේ? අන්න තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා දුක්ඛකන්ද කියලා සූත්‍රයක්. ඒ නිසා අපේ නායකයා බුදුහාඳුරෝ ඉඳ බුදුහාඳුරෝ කියපු දේ තමයි මේ කියන්නේ. මහා දුක්ඛකන්ද සූත්‍රය කියලා තියෙනවා. බුදුහාඳුරෝ මේ විදිහට ශ්‍රාවකයන්ව දැනුවත් කරන්න කියලා. මිත්‍යා දෘෂ්ටියට වැඩෙන්න ඉඩ දෙන්න එපා කියලා. අන්න තියෙනවා අංගුත්තර නිකායේ ඒකධම්ම පාළියේ හරිම ලස්සනට. දීඝනිකායේ පාසාදික සූත්‍රය හරි ලස්සනට තියෙනවා. නිසා අපි මේ ධර්මයක් දැනගෙන අපේ මිනිස්සු ආරක්ෂා කරගන්න ඕනේ. මේ ගිය සතිය මෙච්චර පාඩමක් උගන්වලා තියෙද්දි මෙන්න ගිය සතියේත් එකක් කරනවා වැල්ලවත්තේ සිංහල සහ දෙමළ ගැහැණුන් ඉස්ලාම් ආගමට හරවන තැන. මධ්‍යස්ථාන 200ක් පිහිටවල තියෙනවා මේ රටේ. ඒ නිසා අපේ නගරබද කාන්තාවෝ, අපේ දියණිවරු, අපේ අම්මලා Tamanගේ දූවරු ගැන ඇහැ ගහගෙන ඉන්න.
විශේෂයෙන් හැගහගෙන ඉන්න සිංහල නම් වලින් ඉන්න මුහම්මඩ්ලා ගොඩක් ඉන්නවා. සම්මා දිට්ඨික කුසක් මිත්‍යා දෘෂ්ටියට හැරෙවුවොත් අන්න ඒකේ පාපය දක්වලා තියෙනවා මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ. පංචානන්තරයේ පාප කර්මයකටත් වඩා භයානක පව්කම් කළ හැකි මිත්‍යා දෘෂ්ටියට ගොදුරු වීමෙන් කියලා. ඔයත් දන්නවද පහුගිය අවුරුදු 5-6ක කාලෙදී දහස් දැන් ඉක්මවලා තියෙනවා මුස්ලිම් ආගමට හරවලා සිංහල ගෑනු. බරපතල තත්ත්වයක්. කඳපණු න්‍යායෙන් වැඩේ දෙන්නේ. ඉතින් ඒ සිංහල ගොන් දෙන්න උදන්නේ නැහැ ඉස්ලාම් ආගම ගැන. මේක ඇතුළට ගියාට පස්සේ ගැලවීමක් නැහැ. අපිට එවල තියෙන ලියුම් ප්‍රමාණයෙන් හිතා ගන්න පුළුවන්. මේ අපායෙන් ගලව ගන්න කියලා තියෙන්නේ. ඉතින් අපේ අපාය ගියාන දුක් විඳන වරයෝ කියලා අපිත් තියෙන වෙන මොනව කරන්නද? උස්සන් එන්නේ ගිහිල්ලා. පණින්න පෙර සිතා බලනුනේ. ඒ නිසා අපේ අම්මලා විශේෂයෙන් අපේ තරුණ දූවරු පරිස්සම් වෙලා ඉන්න ඕනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් හාඳුලන්ට අයිති නෑනේ අපේ ලව් එක ගැන අරව මේවා නේද? අපේ ආදරය අපිට ඕන විදියටනේ. ඔව් ඇත්ත. ආදරය, රාගය, ඒ කරුණු අපිට අදාළ නැහැ. ඒක පෞද්ගලිකයි. හැබැයි જાතියක් විදියට යම් අනතුරක නම් ඉන්නේ අනතුරක් කිරීම උදෙසා නම් වැඩපිළිවෙල හැදෙන්නේ. එතෙන්දී අපට කරුණු කියන්න වෙනවා. ගර්භාෂය මිත්‍යා දෘෂ්ටික කළොත් තාම භයානකයි. එතකොට සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය අතර ගැටුමක් එන්නේ. හිතන්නකෝ දැන් අර ඉස්ලාම් ආගමට ගිය 6-7000 සංස්කෘතික මේ වශයෙන් ඉවරයි. සමන්තිල ෆාතිමා වෙනවා. ඇඳුම වෙනස් වෙනවා. සමන්ති ෆාතිමා වෙලා මොහමඩ් එක්ක ගිහිලා බතල හිටවන්නේ නෑනේ පැටවුනේ හදන්නේ. නේද? ඒ එන පැටවුන්ටත් ඉදින් තියන්නේ මොහමඩ් තමයි. ඉතින් මේ මොහමඩ්ලා රැකපු බුද්ධ ආගමක් නෑනේ කොහෙවත්. මේකට දුන්න මිසක දිගට හරහට ඇෆ්ගනිස්තාන ඉවරයි, පාකිස්තාන ඉවරයි, මාලදිවයින් ඉවරයි, මැලේසියාව ඉවරයි, ඉන්දුනීසියාව ඉවරයි, බංග්ලාදේශ ඉවරයි, දැන් දකුණු තායිලන්ත ඉවරයි. ඒකින්ද ගර්භාෂයේ න්‍යාය තේරුම් ගන්න. ඒව මොනවා හරි සංකාවක් තියෙනවා නම් සංවිධානය වෙන ගහගන්න යන්න එපා. සංවිධානය වෙන්න, තොරතුරු රැස් කරන්න. කවුද එන්නේ යන්නේ කින්ද මන්ද? ඒක හැමෝටම වගකීමක් තියෙනවා. මොකද අපි ජාතියක් විදියට හරිම කොටු වීමක ඉන්නේ. අපි වෙනුවෙන් කතා කරන්න මොනම බල්ලෙක්වත් නැහැ ලෝකේ. අපට අපි විතරමයි. මුස්ලිම් අයට ප්‍රශ්නයක් කරනකොට රටවල් 50 ගාණක් තියෙනවා. දෙමළයට ප්‍රශ්නයක් කරනකොට ඉන්දියාවේ ඔක්කොම එනවා හුළුවතු පත්තු කරා. අපට අල්ලපු ගෙදරත් නැහැ සමහරවිට. නේද? ඒ නිසා මේ අනතුරු තේරුම් අරගෙන අපට නෙමෙයි මේ අනතුරු අපෙන් පස්සේ එන දරු පැටවුන්ට උම්මන පාපයක් කළද නිකන් පරිප්පු ගන්න. ඒක නිසා උන්ගේ අනාගත ආරක්ෂාව වෙනුවෙන් අපි ධර්මය ඇතුලේ ගොඩ නැගෙන්න ඕන. උත්තරේ තියෙන්නේ මේ ධර්මය ඇතුලේ. පිළිවෙත් පුරන සමාජයක් අපි හදා ගන්න ඕන. පිළිවෙත තමයි වැදගත්. ඒ නිසා මම අර මුලින් මාතෘකා කළේ අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කටයුතු සංවිධානය කරගන්න පිළිවෙතෙහි පිහිටන්න. බෞද්ධයන් හැටියට හැම උදේකම හැම හවසකම මිනිත්තු 5-5වත් බුද්ධානුස්සතිය වඩන්න. බුද්ධානුස්සතිය පුරුදු කරනකොට බුද්ධානුස්සතිය වඩනවා කියලා කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ තමයි මගේ නායකයා කියලා මෙනෙහි කරන එක. ඒ බුදුහාමුදුරුවන්ගේ ගුණ තමන්ගේ ජීවිතේ පෝෂණය උදෙසා, ඒ කියන්නේ තමන්ගේ ගුණවගාවන් ගොඩනගා ගැනීම සඳහා යොදා ගැනීම. බුදුහාමුදුරුවොත් එක නැගිටින්න. බුදුහාමුදුරුවෝ ආදර්ශකයක් කරගන්න. අපි කොච්චරද අපි තැවි පිච්චි කොච්චර වෙහෙස කරද මේ ජීවිතේ, කොච්චර මහන්සිද. සමහර වෙලාවට දරා ගන්න බෑ. ජීවිත කියව ගන්න බෑ. මොන තරම් වෙහෙස කරද.
ඇයි එහෙම වෙන්නේ මෙච්චර උත්තම ධර්මයක් තේද්දී අටලෝ දහම ගැන කතා කරනවා. අපි කතා කළාට අභ්‍යාසයක් නැති හින්දා ප්‍රායෝගික ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ හඬ වැළපි අනේ අපොයි මට අරහන්තෝ අරහන් උඹ අරහන් නේද එපා වෙලා තියෙන්නේ දැන් ඇති වෙලා මැරෙන්න හිතයි අනේ නොදකි මොන විපාකයක්ද මේ ඒ තමන්ගේ ජීවිතේට එන ඕනම ගැටලුවක් සිතේ සමාධියෙන් බලලා බුදුහාඳුරෝ මගේ නායකයා බුදුහාඳුරෝ කොහොමද ඒ ජීවිතේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ මිනිස්සෙක් නෙමෙයි දෙවියෙක් නෙවෙයිනේ ඒ විදිහට අපේ ජීවිතය හැඩගස්ස ගත්තොත් බුදුහාඳුරෝ තුල තිබුණු කරුණාව ඒ මෛත්‍රිය ඒ නිහතමානිකම ඒ සංවරකම උත්සාහය වීරයය කිසිවකකින් කම්පා නොවන උත්තම ගුණය ඒවා අපි තුලත් ඇති වෙනවා නම් ඒක වැඩි දියුණු කර ගැනීමට තමයි බුද්ධානුස්සතිය වඩන්න කිව්වේ. දෙවෙනි අභ්‍යාසයේ මෙත්තානුස්සතිය. හැම බෞද්ධ ශ්‍රාවකයාටම බුදුහාමුදුරුවෝ ඉගැන්වුවා මෙත්තානුස්සතිය පුරුදු කරන්න. ඒ කියන්නේ ආදරය පුරුදු කරන්න. ජීවිතයේ ආදරය හරි වැදගත්. සමහර බිරින්දෑවරු සමහර ස්වාමි පුරුෂයෝ තමුසේගේ දීපල නෙවෙයියෝයි මට ටිකක් ආදරෙන් ඉන්නවකෝ නේද මහ දේවල් නෙවෙයි ඉල්ලන්නේ ආදරේ ඉල්ලන්නේ අම්මා අපේ ගෑනුන්ට නේද අපේ අම්මලට ආදරේ පෙන්නුවොත් අතින් බිඳී පොල් නේද අතින් උනත් බිඳී පොල් ඇයි ඉතින් ලං කරගන්නේ නම් අනේ අම්මේ මගේ වාස්තු කියලා අල්ලගන්නේ ටික කාලයක් යනකොට වාස්තු නිකන් පුරා වස්තු වෙනවා ආදරේ නැහැ ජීවිතයේ ආදරය පුරුදු කරන්න කිව්වා බුදුහාමුදුරුවෝ මොකද ඒ ආදරණීය බව හරිම වැදගත් ආදරණීය පරිසරය ඇතුලේ දරුවෝ හදන්න ලස්සන දරුවෝ ආදරේ නැති තැන අපායක් බුදුහාමුදුරුවෝ කමඨහනක්ම දුන්න මෙත්තානුස්සතිය කියලා මෙත්තානුස්සතිය වඩද්දී ආදරය පුරුදු වෙනවා. එකිනෙකාගේ මේ කුණු කන්දල් හොයන්න යන්නේ නැහැ. එකිනෙකාගේ උස මහත කළු සුදු හොයන්න යන්නේ නැහැ. තමන්ට තමන්ගේ පැවැත්ම පිළිබඳ මෙනෙහි කෙරුවා. මම සුවපත් වෙන්නේ නැතුව මට අනුන් සුවපත් කරන්න බෑ කියලා හිතුවා. මම නිරෝගීව ඉන්නේ නැතුව අනිකාව නිරෝගීව තියන්න බෑ කියලා හිතුවා. කොච්චර ලස්සන සංකල්පද. ওই විදියට බුද්ධානුස්සතිය වඩන්න මෙත්තානුස්සතිය වඩන්න අසුභානුස්සතිය වඩන්න මරණානුස්සතිය වඩන්න මේ කමඨහන් හතර වඩන්න අප්‍රමාදී වෙන්න ඔය ඇත්තන්ගේ ජීවිත ධර්මය ඇතුලේ ගොඩනගන්න දැන් අසුභානුස්සතිය වඩන්න කිව්වා බලන්න අපි අතර තියෙන වැඩ කරන්න ගියාට පස්සේ නොගැලපීම් සමහරු ධනවත් සමහරු දුප්පත් සමහරු උගත් සමහරු නූගත් එක ප්‍රශ්න උඩ රට බේත පහත රට බේද අර බේද මේ බේද නානා ප්‍රකාර දේවල් නේ බුදුහාමුදුරුවෝ ඒකට එක කමඨහනයි කිව්වේ මේ සබාදහම ගැන මේ සිද්ධ වෙන ඇත්ත ගැන ධර්මයට අනුව බලන්න කිව්වා ඒකට කිව්වේ අසුභානුස්සති සල්ලිකාරයා දුප්පතා කියලා උගතා නූගතා කියලා ભેදයක් නැහනේ රැයට දතකට මැදලා නිදියගෙන උදේට නැගිට්ටත් ආය අපි හොදන්න එපා. දුප්පතාටත් කබ එනවා, පොහොසතාටත් කබ එනවා. දෙන්නම දත් බැන්ද නැත්නම් ගඳයි. සබාදහමේ නියතේන්ට අනුව අපි එකයිනේ. දුහාඳුර අසුභය වඩන්න කිව්වා. මේ රියැලිටි එක තේරුම් ගන්න. ඒතර මිනිස්සු එකිනෙකා පරයා යන්න මේ මරා ගන්න යන්නේ නැහැ. ධර්මයේ තේරුම්ගෙන ජීවිතේ නිහතමානී වෙනවා. නිහතමානී මිනිස්සු ධර්මයට කන් දෙනවා සත්පුරුෂය ඇසුරු කරනවා කල්යාණ මිත්‍රයෝ ලං කර ගන්නවා ජීවිතේ අපාමග වසා ගන්නවා දෙව්ලොවට මග ඇර ගන්නවා නිවන් මග පාද ගන්නවා සන්තෝෂෙන් ඉන්නවා හතරවෙනි එක මරණානුස්සති මරණය පිළිබඳ මෙනෙහි කරන්න කිව්වා ඇයි අදම මේ මොහොතේම කටයුතු සම්පාදනය කරගත්තාම පශ්චාත්තාවපයක් නෑ මට කරන්න බැරි වුණා අරක කරන්න බැරි වුණා මේක කරන්න බැරි වුණා පසුතැවීමක් නෑ
අප්‍රමාදය කියන්නේ වටින ගුණයක් ජීවිතේට. ඒ නිසා බුද්ධානුස්සතිය වැඩිමෙන් සමාධිය ඇති කරගන්න හිතවල. එතකොට යා යුතු මග නොයා යුතු මග පේනවා. කිව යුතු දේ නොකිව යුතු දේ දැනෙනවා. අත්හරින්න ඕන දේ ලං කරගන්න ඕන දේ අවබෝධ වෙනවා. ඊළඟට මෙත්තානුස්සතිය වැඩිමෙන් ආදරණීය බව දියුණු කරගන්න. අසුභානුස්සතිය වැඩිමෙන් නිහතමානී බව, මරණානුස්සතිය වැඩිමෙන් අප්‍රමාදී බව කියන මේ ගුණාංග ඇති කර ගැනීමට බෞද්ධ ශ්‍රාවකයන් හැටියට පුරුදු වෙන්න පටන් ගන්න. ඒ වෙනුවෙන් අප්‍රමාදී වන්න. අප්‍රමාදීව කටයුතු සම්පාදනය කරගන්න. අර මිනිස්සු පස් වේලක් වැඳලා දවසට හැම සිකුරාදම පල්ලියට ගිහිල්ලා බලන්නේ සමගිය හදාගෙන තියෙන හැටි. ඇයි අපිට මේක කරන්න බැරි? මේ මිනිස්සුන්ට පුළුවන් නම් ආගමික ඉගැන්වීම් මතින් සමගි වෙන්න, ඒ ආගමික සංකල්ප එක්ක නැගිටින්න, ඒකත් එක්ක ශක්තිමත් වෙන්න, ඒ වැඩපිළිවෙල එක්ක පොහොසත් වෙන්න. ඇයි අපිට බැරි? මේ මිනිස්සු ආගම බදාගෙන නැගිටිනවා, අපි දේශපාලනේ බදාගෙන පිරිහෙනවා. ඒක නිසා සමගියටපත් වෙන්න ජාතියක් විදියට Tamanගේ ජාතියට ආදරය කරන්න, නැති බැරි මිනිස්සුන්ට වැඩපිළිවෙලක් හදන්න, නිස්කාරණ නාස්තිකාරකම් අතහරින්න, බොරු සෝබන වැඩ අතහරින්න, මලගයක් වුණත් ඒක දවසින් දෙකෙන් ඒක ඉවර කරන්න, මංගල්‍යයක් ගත්තත් නිස්කාරණ වියදම් පෙල් 6000යි 7000යි පිඟානක් ඒක ලෝකෙට පේන නම්බුකාරකමට කාලා අන්තිමට පළවෙනි බබා හම්බෙනකන් ණය ගෙවනවා බැන බැන. මොන විකාරයක්ද නේද? ඒ නිසා ඒව කලමනාකරණය ඉගෙන ගන්න. බලන්නකෝ දෙමළ මිනිස්සු දිහා. මේ මිනිස්සු රත්තරන් එකතු කරනවා. සිංහල මිනිස්සු ප්ලාස්ටිකුයි යකඩ කෑලි එකතු කරනවා. නේද? මුස්ලිම් මිනිස්සු ඉඩම් එකතු කරනවා. අපි ඉතින් කයිවාරුක ගහවක තමයි කරන්නේ. ඒකින්ද මේ ජාතියේ තියෙන පොදු දුර්වලකම් තේරුම් අරගෙන අපි නැගිටිමු ජාතියක් විදියට කියන පණිවිඩය මතක් කරමින් මීට වැඩිය බණ කීමට මා වෙලාව ගන්නෙ නැහැ. අවස්ථාවෝචිතව බුද්ධානුස්සතිය වඩලා අපි අත්‍යවශ්‍යයෙන්ම කාලෝචිත වශයෙන් දැනගත යුතු කරුණු කීපයක් මේ සඳහන් කෙරුවේ. ඔයත්ෝ මේවා ඔස්සේ හිතන්න, තමන් ජීවත් වෙන ප්‍රදේශ ගැන අවධානය යොමු කරන්න, අල්ලපු වැටමායිම ගැන බලන්න. තමන්ගේ මිනිහෙක්ගේ දෙයක් තමන්ගේ දෙයක් විකුණනවා. දැන් අපේ උන්ගේ තියෙනවනේ එහෙම දුෂ්ටකම්. අයියත් එක්ක තරහට මල්ලි විකුණනවා වෙන જાතියෙකුට, දෙන්නේ නැහැ සිංහලයෙකුටවත් කියලා. එහෙම දුරුගුණ තියන්නේ අපේ. ඒ වගේ උන් හිටියොත් ගෙනල්ලා කන චුට්ටක් මිරිකලා මෙහෙ වරෙන් ගොන් හරකෝ කියලා ආදරෙන් කතා කරලා නේද මල්ලියෝ කාලයක් හරි ගිලවලා ඒක වැඩේ පොඩ්ඩක් බැලන්ස් කරන්න. ඒවට සංවිධානාත්මකව කටයුතු යොදා ගන්න. ඒ කියන කාරණාව මතක් කරමින් අපි දැන් පුණ්‍යානුමෝදනා කටයුතු සිද්ධ කරනවා. තුනුරුවන් නොදෙසා පූජාවන් පැවැත්වීමෙන්, තිසරණේ පිහිටලා පන්සිල් සමාදන් වීමෙන්, බුද්ධානුස්සතිය වඩා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ අත්පත් කරගත් පුණ්‍යලාභය වගේම උදෑසන පටන් මුළු දවල් කාලයේ පුරාම හුඟක් මහන්සි වෙලා ලේ දන් දෙන පින්කමක් සිද්ධ කළා. ඒ ආදී වශයෙන් රැස් කරගත්තා වූ උදාර පුණ්‍යලාභයන් ලෝසසුන් රක්නා සියලු දෙවියෝද, ඔය ඇත්තන් අපි හැමදෙනාගේම ඉෂ්ට දේවතාදී පින් කැමති වෙන දෙවියෝද මේ සියලු පින් ලබත්වා හැම පියවරකදීම අපිව ආරක්ෂා කෙරෙත්වා ප්‍රාර්ථනීය බෝධීන්ගෙන් නිර්වාණාවබෝධය කෙරෙත්වායි සාදු නාදයකින් පින් දෙන්න. ඒ වගේම අපි පුණ්‍යානුමෝදනා කරනවා විශේෂයෙන් බේකරිය හන්දියේ එක්සත් ත්‍රිරෝද සංගමයට අයිති අදාළ ඒ සංගමයේහි නිලධාරී මහත්වරු සමාජිකත්වය නමින් මිය පරලොව ගිය සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කරන්න කියලා අරමුණ හැටියට තබාගෙන තියෙනවා. සමිතියේ මියගිය සමාජිකයන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කළා තියෙනවා.
ඊටාම හොඳ කෘතවේදී පින්කම. එකට සහෝදරයන් වගේ ඉඳලා එකට වැඩපිළිවෙලක් හදලා මේ මිනිස්සු මිය ගියාම ඒ යාළුකම් මැරෙන්න නොදී මේ මිනිස්සුන්ගේ හොඳ ගතිගුණ සිහි කළා ඒ අයව ස්මරණය කිරීම සත්පුරුෂ ගුණයක්. ඉතින් ඒ අනුව මේ සමිතියේ සමාජිකත්වයේ දරා සිට මියගිය රංජිත් මහත්මයා, ලකී මහත්මයා, අජිත් මහත්මයා, රංග මහත්මයා, ගෝමස් මහත්මයා, සුසිල් මහතුන්, ඒ මහත්මයා, ලකී කළුබෝවිල මහත්මයා සහ නීල් මහත්මයා කියන ඒ සංගමයට අදාළ සංගමේ සමාජිකත්වයන් දරා සිට මියගිය සියලු දෙනා වගේම ඔබ හැම දෙනා නමින් මිය පරලොව ගිය සියල්ලෝමත් මේ පින් ලබත්වා සංසාරික දුක්ඛයන්ගෙන් අත මිදෙත්වා සියලුම සැපතින් දියුණු වෙත්වා නිවන් දකිත්වායි සාදු නාදයකින් පින් දෙන්න. විශේෂ වශයෙන් අද දවසේදී අද මේ උතුම් පින්කම සඳහා අපට ආරාධනා කළා තවත් තිබිච්ච පුණ්‍ය කටයුත්තක් වෙනත් දිනකට යොදවලා තින් බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් ඒ සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කෙරුවේ අපේ මර්වින් අයි පෙරේරා මැතිතුමා. බෙස්කෝ ඉංජිනේරින් ආයතනයේ අධිපතිතුමා. ඉතින් බොහොම සන්තෝෂයි එතුමාට විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරන්නත් මට බැරි වුණා. මොකද මේ ප්‍රදේශයේ ජීවත් වෙන එතුමා. ඉතින් එතුමා අත් වශයෙන්ම හොඳ දායක මහත්තයෙක්, හොඳ කල්යාණ මිත්‍රයෙක්. ඉතින් ඔය පහුගිය කාලේ මං හිරේ ඉඳලා එනකොට මට ඇත්තට වාහනයක්වත් තිබුණේ නැහැ යන්න. ඉතින් මේ බෙස්කෝ ආයතනයේ අධිපතිතුමා ඔයගොල්ලන්ට අද මේ සම්බන්ධීකරණ කටයුතු කරපු මේ ඇත්තොත් එක්ක මර්වින් මහත්මයා තමයි මේ කටයුත්ත සම්පූර්ණ කරේ. වාහනය පූජා කෙරුවා. ඉතින් මම දැන් නම්බුකාර විදියට යනවා. ඉතින් එතුමාට ගෞරවයක් පිණිස මම මේ මතක් කළේ එතුමා ජීවත් වෙන ප්‍රදේශය නිසා. ඒ වගේම අපි ඉතිහාසයේ දෙවනි වතාවට නිකම් පින්කමක් නෙමෙයි මහා ජාතික පින්කමක් සංවිධානය කළා තියෙනවා පෙබරවාරි මාසේ 22 වෙනිදා. ඉතින් මේ ත්‍රිවිල් සංගමේ අපේ ඒ තරුණ මහත්තුරුන්ට අපි ආරාධනා කරනවා ඒ පින්කම සඳහා මේ පිරිස ගොනු කරන්න කියලා. ඒක ජාතික පින්කමක්. සාදු නාද 60 පස්සේ බෙදන්න පුතා. පස්සේ බෙදන්න. සාදු නාද 60000ක්. එක්ක විශාල පින්කමක් රුවන්වැලි මහා සෑය ළඟ. ලංකාවේ ඉන්න හාමුදුරුවෝ 40000න් හාමුදුරුවෝ 30000ක් ඉලක්ක කළා. උන්වහන්සේලා හරහා නැවත ගම පන්සලට ගොනු කරන ජාතික වැඩපිළිවෙල. අපේ තියෙන දේවල් මෙපමණකින් හරි ආරක්ෂා කර ගැනීම උදෙසා සාකච්ඡා කරන වැඩපිළිවෙලක්. පින්කමක් හැටියට සංවිධානය කරන්නේ මේ රට ගිලගෙන තියෙන අධර්මයේ පරදල ධර්මයේ දිනවල මේ රටේ හැම මිනිස්සෙකුගේම මූණට හිනාමල් කැඳන්න පුළුවන් විදියට වටා පිටාවක් හදා ගැනීම උතුම් පරමාර්ථයෙන්. ඉතින් ඒ පින්කමේ ප්‍රධාන බාරදූර වගකීම දරන්නේත් අපේ මර්වින් මහත්මයා. නෝනත් එක්ක රණ්ඩු. එතුමත් එතුමිය සහයෝගය දෙනවා. නමුත් ඒ ගොඩාක් දේවල් මගහැරෙනවා. මේ දිගට මේ කටයුතු ඇදගෙන ආවා. ඉතින් එතුමන් එක්කලත් ඒ අවශ්‍ය දෙයක් සාකච්ඡා කළා. ඕගොල්ලන්ට සහභාගී වෙන්න පුළුවන්. ඒ ගැනත් මතක් කරමින් අපි පුණ්‍යානුමෝදනා කරනවා බේකරිය හන්දිය එක්සත් ත්‍රිරෝද සංගමේ සමාජිකත්වයේ සහාය නිලධාරී මහත්තුරු 50 දෙනාගේ 50 කල්ලිය කියමුකෝ අපි නේද? එහෙම කිව්වයි කියලා කිසි වරදක් නැහැ. ඉතාම හොඳට මේ කටයුතු සංවිධානය කිරීමෙන්ම පේනවා ඒගොල්ලන්ගේ තියෙන එක්සත් බව. ඉතින් මේ සමගිය වැඩි දියුණු කරගෙන ආරක්ෂා කරගෙන ඊළඟ අවුරුද්දේ පින්කම තවත් අත්‍යලංකාර විදියට සම්පූර්ණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා අපි ආශිර්වාද කරන ගමන්ම මේ මොහොතේ සහ සම්බන්ධ වන ඔබ සෑම සියලු දෙනාටම වගේම ආරක්ෂක අංශවල උදවියට මේ කොඩි දාන්න, විදුලි බුබුලු දල්වන්න, මේ උඩුවියන් අදින්න, සරසන්න, සුද්ධ බුද්ධ කරන්න
ආදී වශයෙන් අප්‍රමාණව වෙහෙස වුණු මහන්සි වුණු සහ සම්බන්ධ වුණු ඔබ සෑම සියලු දෙනාට ඒ වගේම මේ අවස්ථාවට වැඩමවල අනුශාසකත්වයේ සපේමින් මේ යාබද විහාරස්ථානවල හාමුදුරුවරු ඔව් උඹලා එකතු වෙලා අපි ඔක්කොම එකට වැඩ කරන්න කියලා ඒ ආදර්ශය දෙමින් මේ හාමුදුරු ඔක්කොම එකට එකතු වුණා. උන්වහන්සේලාගේ මඟ පෙන්වීම ලැබුණා. උන්වහන්සේලා තමයි මේ නායකයෝ. උන්වහන්සේලාත් මුල් කොටගෙන උන්වහන්සේලාගේ අනුශාසනාවට යටත්ව කටයුතු සංවිධානය කළා. ඉතින් ඒ ස්වාමින් වහන්සේලා ඇතුළු සෑම සියලු දෙනාට තෙරුවන් පිහිටෙන් දෙව් රැකවරණින් කළ කුසල් බලයෙන් සියලුම යහපත වේවා. බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. කරදර බාධක අවහිර කම්කටොළු මගහැරේවා. සතුරු අනතුරු නපුරු දුකාඳුරු අපලෝදුරු ආදිය මගහැරේවා. කාය චිත්ත පීඩාවන් මගහැරිලා කායික මානසික නිරෝගතාවය ඇතුව වාසනාවන්තව අභිවෘද්ධිදායක ලෙස කටයුතු කරන්නට හැම දිනාගේම ජීවිතයේ ਸਰව කාර්ය සිද්ධීන් සම්පූර්ණ වේවා. මේ උත්තම පුණ්‍ය ලාභය මෙලව සැනසෙන්නත් පරලොව නිවෙන්නත් අසත්පුරුෂ අධර්මිෂ්ඨ පාප මිත්‍රාශ්‍රයක් නොලබා සත්පුරුෂ කල්යාණ මිත්‍රාශ්‍රයම ලබාගෙන උතුම් නිවනෙන් නිවෙන්නත් මේ පින් හේතු වාසනාම වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරන්ට දෙවියන්ට පින් දෙමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මේ විදියට කියන්නේ කළ කුසල බලයෙන් තුනුරුවන්ගේ සරණින් මිදී හැම විපතින් දිවිගේ වේවා සැපෙන් සතුටින් මා කළ පින් බෙලෙන් දුදානන් හමු නොවේවා. නිවන් දකිනාතුරු සුදන ඇසුරම වේවා. කෙලෙස් දුරු වේවා. ගුණ නැන දියුණු වේවා. මගේ මේ පින්කම නිවන් පිණිසම හේතු වේවා. ඔහොම වන්දනා කරන්න එකවරම දුක්ඛ රෝග භය වේරා ශෝකා සබ්බේ උපද්දවා අනේකාන්තරායාපි විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝච භෝගං බුද්ධිච යසවා සතවස්සාච ආයුච ජීව සිද්ධි භවං තුතේ.
අධර්මය නසනා ධර්මයේ බලවේගයයි අයුක්තිය සිඳිනා යුක්තියේ සංග්‍රාමයයි සසුන රැකදුන් දැයට පනදුන් වීර මහයති පරපුරේ පුනරාගමනයයි අධර්මය නසනා